අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සම්මප්පදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රවණාභිලාෂී සදහවත් පින්වත්නි, අදත් මේ සිකුරාදා දවසේ පවත්වාගෙන යනු ලබන සම්භාසව සූත්‍ර දේශනාවේ ගිය සතියේ අවසන් කරගන්නට නොහැකි වුණු තරමක් ගැඹුරුයි කියලා වැටහීමට පත්වෙච්ච ඒ කරුණු කාරණා ටිකම නැවත වතාවක් විමසා බලලා ප්‍රතිවේක්ෂාවෙන් පහ කළ යුතු ආශ්‍රව කෙසේ කොයි ආකාරයෙන් දුරු කරගන්නේද ප්‍රහාණය කරගන්නේද කියන දහම් දැනුම මේ මොහොතේදී තවදුරටත් ලබන්නට මේ හැම දෙනාගේම සූදානම බලාපොරොත්තුව. පින්වතුනි, අපි එදා කතා කළා සිව්පස පරිහරණයේදී කෙබඳු නුවණකින් ඒ භාවිතා කළ යුතුද කියලා. ඇඳුම් පැළඳුම් පරිහරණයේදී, ආහාර පාන පරිහරණයේදී, ආවාස නිවාස බෙහෙත් ගිලන්පස පරිහරණයේදී නුවණ නොයෙදුනොත් ඒ හැම තැනකම ලෝභ ද්වේෂ ආදී කර්ම ක්ලේශ අකුසල් නිබඳව පහළ වෙන ස්වභාවයකයි අපි කවුරුත් ගත කරන්නේ. එනිසා ප්‍රතිවේක්ෂාව කෙලෙස් අකුසල් නැසන ප්‍රතිපදාවේ අනිවාර්ය තමාංගයක් වෙනවා. භෝජනම්හි චමත්තම්යෝ භෝජනේ සූපස පරිහරණේ මාත්‍රාව දැනගත යුතුයි කියලා කියනවා. භෝජනම්හි අමත්තඤ්ඤෝ භෝජනේ පමණ නොදන්නේ නම්, සූපස පරිහරණේ ප්‍රමාණය නොදන්නේ නම් දුබල ගසක් මහසුළඟින් බිම හෙලන්නාක් මෙන් මාර්යාගේ ගොදුරක් වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. එනිසා අපි ගිය සතියේ කතා කළා සිව්පසේ පරිහරණයේදී නුවණ නොයෙදුනොත්
කෙලෙස් හටගන්නේ කොහොමද කියලා. අද දවසේ අපි නැවත වතාවක් මේ කරුණු ටික කෙලෙස් හට නොගන්න අපි කුමක්ද කළ යුත්තේ කියන එක ඊට වඩා ටිකක් පැහැදිලි තේරෙන විදිහකින් කතා කරනවා. මේ කොටස පැය ගණනාවක් දවස් ගණනාවක් කතා කළ යුතු කොටසක්. එහෙත් මේ ඉදිරි කෙටි කාලය තුල මේ සූත්‍ර දේශනාව අවසන් කළ යුතු නිසා තරා විදිහක සීමාවක් අනවගනයි මේ කරුණු පැහැදිලි කරන්න වෙන්නේ. පටිසංඛායෝනිසෝ චීවරං පටිසේවති සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දංසමකස වාතා තපසිරින් කප සම්පස්සානං පටිඝාතාය යාව දේව හිරිකෝපීන පටිච්ඡාදනත්තං. ඇඳුමක් පරිහරණය කරනකොට අතට ගන්නකොටම අපි සිහි කළ යුතු මෙනෙහි කළ යුතු ධර්මතාවයක කෙබඳු අතකට යොමු කරන්නට ඕනද කියන කාරණාව මේ තුල අන්තර්ගත වෙනවා. මේ ඇඳුම මේ චීවරය සීතස්ස පටිඝාතාය සීතල නැති කිරීම පිණිසය. උන්නස්ස පටිඝාතාය උස්නේ නැති කරන්නටය. දංශ මකස මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් වන උවදුරු වළක්වා ගන්නටය. වාතා තප ශරීර අභ්‍යන්තරයෙන් ඇතිවන්නා වූ වාපික්කිපීම් ආදීද බාහිරයෙන් ඇතිවන්නා වූ වාතයෙන් පිටින් සෙමින් හටගන්නා වූ අවසුලන් වලින් හටගන්නා වූ පීඩාවන් වැළැක්වීම පිණිසද තපසිරින් සප සම්පස්සානං සර්පයාදීන්ගේ සතුන්ගේ ස්පර්ශයෙන් වළක්වාලීම පිණිසද ලැජ්ජාවිය යුතු තැන් වසා ගැනීම පිණිසද මේ ඇඳුම පරිහරණය කරමි කියන අදහස යෙදිලා තියෙන්නට ඕන. හුඟක් දෙනෙක් මෙන්න මේ වාක්‍ය කියලා ඇඳුම් පරිහරණය කරනවා ප්‍රතිවේක්ෂාව හරි කියලා. එහෙත් අපට මෙන්න මේ උත්තරය ලැබෙන ක්‍රමයක් ක්‍රියාවක් අපට ලැබෙන්න ඕන. මේ ටික මෙහෙම කිව්වට ප්‍රතිවේක්ෂා කළා වෙන්නේ නැහැ. ප්‍රතිවේක්ෂාව කරන්න ඕන දෙයක්. එහෙනම් අපි මෙතනදී හොයා ගන්නට ඕන කල යුත්තේ මොකක්ද කියලා. උද්දේශ නිද්දේශ පටිනිද්දේශ. උද්දේශය කියලා කියන්නේ බෙහෙත් තුණ්ඩුව වගේ කසාය තුණ්ඩුව. මේ දේශනා පාඨයේ කසාය තුණ්ඩුව වගේ බෙහෙත් තුණ්ඩුව. ඊළඟට අපි මේ කසාය තුණ්ඩුව ලියාගෙන බෙහෙත් හොයන්න ඕනේ හිතේට විදලා. නිද්දේශය කියලා කියන්නේ අවස්ථාව බෙහෙත් ටික හොයාගෙන තඹ ගන්න. පටිනිද්දේශ කියලා කියන්නේ බෙහෙත පරිහරණය කරනවා බොනවා. ඉංගුණ ලබනවා. ඒ වගේ මේ ධර්මයේ අවස්ථා තුනක් තියෙනවා උද්දේශ නිද්දේශ පටිනිද්දේශ. මේ උද්දේශයේ සූත්‍ර පාඨය නැවත නැවත ප්‍රකාශ කළාට ඒක ප්‍රතිවේක්ෂාව හෝ දහම සුත්‍රීම හෝ වෙන්නේ නැහැ. අපි මේකෙන් හොයා ගන්න ඕන දැන් ඖෂධය. කුමක්ද සීතලෙන් ආරක්ෂා කරන්නේ? කුමක්ද උෂ්ණයෙන් ආරක්ෂා කරන්න ඕන? නැස්සන්ගෙන් මදුරුවන්ගෙන් රකින්න වෙලා තියෙන්නේ කුමක්ද? අවසුලං ආදීන් වාපිත්ත ආදීන් රකින්න වෙලා තියෙන්නේ කුමක්ද? ඒවා දෝෂ සහිත වෙන්න නොදී රැක ගන්න වෙලා තියෙන්නේ කුමක්ද? සර්පාදීන්ගෙන් නපුරු පහසකට යන්න නොදී රැක ගන්න වෙලා තියෙන්නේ කුමක්ද? ලැජ්ජා විය යුතු දේ කුමක්ද? ඇයි අපි මේවා රැක ගන්න වෙන්නේ? මෙන්න මේ ප්‍රශ්න ටිකත් එක්ක තමයි අපට ඒ සඳහා උත්තර ලැබෙන්නේ.
මේ කය මම මගේ ආත්මය කියලා පරිහරණය කරන මේ රූපය මේ කය සීතලට හසු වුණොත් ලෙඩ වෙනවා පීඩාවට දුකටපත් වෙනවා රූප කියලා කියන්නේ නිසයි රුප්පනාර්ථයෙන් රූප වෙනස් වෙනවා සීතල නිසා වෙනස් වෙනවා විපරිණාමයටපත් දුකටපත් වෙනවා උස්නේ දැඩිව આવොත් දුකටපත් වෙනවා වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා මෙස්සන්ගෙන් මදුරුවන්ගෙන් පීඩා ලැබුණොත් මරණය හෝ මරණාසන්න දක්වා දුකකට වත්පත් විය හැකි මේ කය පෙරලෙන්න පුළුවන් වෙනසකට වාපිත් කිවින් අභ්‍යන්තරයෙන් බාහිර අවුසුලන් ආදීන් පීඩා ඇති වෙන්න පුළුවන් කුංචි සතෙක් සර්පේ කුඹියෙක් දෂ්ට කළා මේ කය වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා දුකටපත් වෙනවා වසාගත්තේ නැත්තම් ලැජ්ජාවට අන් අයගේ උපහාසයට අපහාසයට සිනහවට ලක් වෙනවා ලැජ්ජා කටයුතු කයක් මින් කියවෙනවා අපේ මිනිස් සිරුරේ ආත්ම කොට ඇති මම මගේ කියන කයේ ස්වභාවය කය නිට්ටයද සැපද ආත්මද කියන ප්‍රශ්නයට උත්තර හම්බ වෙනවා මෙතනදී. කය නිට්ටය නම් සැප නම් ආත්ම නම් මේ රෙදි කඩකින් වහලා ඇයි මෙච්චර ආරක්ෂා කරන්න වෙන්නේ? රෙදි කඩක බාහිර දෙයක පිහිට හොයන්න උනේ ඇයි? සීතලෙන් රකින්න මේකට රෙදි කඩක් පෙරෙන්නේ නැත්තම් උස්නේන් රැක ගන්න රෙදි කඩකින් වහගත්තේ නැත්තම් මෙසි මදුරුවන්ගෙන් බේර ගන්නත්තේ නැත්තම් අවුසුලන් වලින් රැකගත්තේ නැත්තම් සතුන් සර්පාදීන්ගෙන් ආරක්ෂා කරගත්තේ නැත්තම් මේ කයට මොකක්ද වෙන්නේ? මොනතරම් දුකකට මොනතරම් වෙනසකට පරිවර්තනයකට පෙරලෙයිද? එහෙනම් ඒ බඳු කයක් නේද අපි පරිහරණය කරන්නේ මමය මගේ ආත්මය කියාගෙන. දැන් අපිට වැටහෙන්නට ඕන අර දහම දර්ශනයට අනුව මම මගේ ආත්මය කියලා ගත්ත කය ඒක මමම නම් මගේම නම් මගේ ආත්මය නම් මේ බාහිර රෙදි කඩක රැකවරණය ඕන වෙන්නේ නැහැ. නිත්‍ය බවක් ආත්ම බවක් නොවෙනස් වෙන බවක් මම මගේ ආත්මය කියන පදනම තුල තියෙන්න ඕන. එහෙත් රෙදි කඩකින් වසාගත්තේ නැත්නම් දුකකට විපරිණාමයටපත් වෙනවා නම් රුප්පණයට වෙනස් වීමකට ලක් වෙනවා නම් එහෙනම් මම මගේ ආත්මය කියලා ගන්න බැරි තැනක මම මගේ ආත්මය කියන අදහසක් ඉපදිලා නේද? දුකත් සමුදයත් දෙක ප්‍රකට කරගන්න ඕන තැනක් වෙනවා මෙන්න මේ තැන. හැමතිස්සෙම බලන්න ඕන මේ ඇඳුමින් මේ ආවරණය නොවුනොත් මේ කය කෙබඳු ස්වභාවයකටපත් වේවිද? මම නම් මගේ ආත්මය නම් මට කැමති විදිහක් පවත්වන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒත් මේ බාහිර රෙදි කඩේ පිහිට නැතුව මමය මගේ කියන මේ කය විපරිණාමයට වෙනස් වීමකටපත් වෙන්න නොදී සීතලෙන් කින්නෙන් අවුවෙන් වැස්සෙන් මෙසි මදුරුවන්ගෙන්
ඇතිවෙන උවදුරු වලින් වළක්වා ගන්න පුළුවන්ද? වෙනස් නොවි පවත්වන්න පුළුවන්ද? එහෙනම් මේ කය අනාථ දෙයක් නේද? අසරණ දෙයක් නේද? අනාථ අසරණ අරිත්තා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ බාහිර වස්තුවක පිහිටක් නැති වුණොත් මේ කය මොන තරම් විපරිණාමයකට වෙනසකටපත් වෙනවා. අන්න නුවණින් මෙන්න මේ ටික විමසලා බලනකොට ගැඹුරෙන් ඔබට තේරෙනවා රූපය කියන්නේ කෙබඳු තැනක්ද? රූපයේ සැබෑ අර්ථය රූපනාර්ථය මේ විපරිණාමය වෙනස් වෙන පෙරලෙන නිසාම නේද රූපේ? දුකට පෙරලෙන නිසාම නේද රූපේ? එහෙනම් මේ බඳු රූපයක මම මගේ ආත්මය කියන අදහසක් ඉපදිලා නේද මේ ඇත්ත ඇති සැටියෙන් නොදකින නිසා? රූපේ ඇත්ත ඇති සැටියෙන් නොදකින නිසා මේ දුක් වූ රූපය මම මගේ ආත්මය කියන අදහසක් ඉපදිලා නේද? අන්න මෙතෙක් දුක්ඛ සමුදය දෙක එකක් කොට දැක්ක දේ රූපේ මම මගේමයි කියලා දැක්ක තැන මම මගේ ආත්මය කියන අදහසක් බව කෙලෙසියක් බව වෙන් වෙනවා. රූපේ යථාර්ථය මතු වෙනවා. දුක වෙන් වෙනවා, දුක්ඛ සමුදය වෙන් වෙනවා. මේ දෙක වෙන් වෙච්ච කෙනාටයි නිරෝධේ මාර්ගයේ හම්බ වෙන්නේ. එතකොට ඔහු හඳුන ගන්නවා මේ කය මේ කෙලෙස්යෙන් ස්පර්ශ වෙන තාක්කල් මම මගේ ආත්මය කියන තෘෂ්ණා දෘෂ්ටියෙන් පරිහරණය කරන තාක්කල් මේ රූපේ ස්වභාවය වූ විපරිණාමයටපත් වෙනකොට මට සීතල දැනෙනවා, සීතලෙන් මම පීඩා විඳිනවා, උෂ්ණයෙන් මම පීඩා විඳිනවා, මැසි මදුරුවන්ගෙන් මම පීඩා විඳිනවා, තරපයන් නිසා මම පීඩා විඳිනවා කියන මේ ස්වභාවික ධර්මතාවයේ උරුමකාරයා විඳින්නා බවටපත් වෙනවා. දුකේ උරුමකාරයා බවටපත් වෙනවා. එහෙත් මේ රූපේ යථාර්ථය දකිමින් මම මගේ ආත්මය කියලා ගත්ත කෙලෙස්ය දුරු කරගත්තොත් රූපේ යථාර්ථය රුප්පනාර්ථයම වේවි. එහෙත් මම නොවේ නම් මගේ ආත්මය නොවේ නම් ඒ තෘෂ්ණා සමුදයෙන් මේ රූපය ඇසුරු නොකරන තැන දුක ඉපදිලා නෑ නේද? මම දුක් විඳිනවා, මට දුක හිමි වෙලා, මට දුක උරුම වෙලා කියන අදහස නෑ නේද? දුක ඉපදිලා නෑ නේද? එහෙනම් මේ දුක ලබන, දුකෙන් මිදෙන මගක්, ඒ සැප ලබන මගක් මේ රූපය ඇති සැටියෙන් දැකීමම නේද? කියන අවබෝධයෙන් නුවණින් යුතුව කය පරිහරණය කරනකොට කය වසා ගන්න රෙදි කඩට ඇලුම් කරන්නේ නෑ අපි. කය වසා ගන්න රෙදි කඩ නිසා මානයක් ඇති කරගන්නේ නෑ. කය වසා ගන්න රෙදි කඩ නිසා තණ්හාවක් උපදවා ගන්නේ නෑ, උඩඟුකමක් ඇති කරගන්නේ නෑ. දැනට අපි ඇති කරගන්න පහත් ලාමක හැඟීම් එන්න ඉඩක් නෑ විට. එතකොට තුවාලයක් වහගන්න කණ්ඩු පටිච්ඡාදන තුවාලයක් වහන රෙදි කඩක් වගේ අපි අඳින ඇඳුම මේ මුළු ශරීරයේම තුවාලයක් වණයක් කොට දකිනවා. පුංචි මැස්සෙකුට, පුංචි මදුරුවෙකුට කරන්න පුළුවන් විනය අපි දන්නවා. සීතල උෂ්ණයේ වැදුනොත් මේ තුවාලයේ වණ වෙනවා. දුහුවිලි වැදුනොත් වණ වෙනවා. අවුසුලන් වැදුනොත් වණ වෙනවා, තුවාල වෙනවා, වේදනා දෙනවා. එනිසා මේ කය තුවාලයක් කොට දකිනවා. ඒ බඳු ආකාරයකින් දකිනකොට මේ ඇඳුම කියලා කියන්නේ මේ දුක වහගන්න තියෙන, මේ භ්‍රමචර්යාවේ හැසිරෙන්න, මේ මාර්ග භ්‍රමචර්යාවේ හැසිරෙන්න, කුසල් දහම් වඩා ගන්න, මේ ඇති වෙන්න තියෙන දුක් වළක්වා ගන්න තියෙන ප්‍රතිකර්මයක් ඇටියට, තුවාලයක් වහන රෙදි කඩක් ඇටියට සැලකීමටපත් වෙනවා. කයෙහි යථාර්ථයේ සොයමින්
කයෙහි යථාර්ථයේ දකින කෙනාට එනිසා චීවර පරිහරණයේදී ඇඳුම් පරිහරණයේදී සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දන්සමකතවාතා තපදෙන්ගප සම්පත්තානං පටිඝාතාය යාවදේව හිරිකෝපීන පටිච්ඡාදනත්තං කියන මේ ධර්මපරියායේ ඒ ආකාරයෙන් ගොඩ නැගෙන්නේ කය පිළිබඳව ඇති සැටියෙන් කායානුපස්සනාවට බර වුණා. එතකොට ඒක වචන වලක් වෙන්නේ නැහැ. දුක දුක හැටියට දකිනකොට කයේ ස්වභාවය දකිනකොට નિરાයාසයෙන් මාදින ඇඳුම පිළිබඳව නුවණ යෙදිලා. අන්න ඒ බඳු නුවණක් පහළ කරගන්න චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ පහළ වෙන ආකාරයෙන් කය දිහා බලලා මේ පරිහරණය කරන්න පුළුවන් නම් අන්න එතන තියෙනවා සැබෑ ප්‍රතිවේක්ෂාව. ඊළඟට පටිසංඛායෝ නිසෝ පින්ඩපාතං පටිසේවති නේවද වායන මදායන මණ්ඩනාය න විභූෂනාය යාව දේව ඉමස්ස කායස්ස ටිපියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ්මචර්යානුග්ඝාය ඉති පුරාණංච වේදනං පටිඝංකාමි නවංච වේදනං න උප්පාදෙස්සාමි යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්‍යතාච පාසු විහාරෝ. කරුණු 13ක් තියෙනවා මෙතන. මදේ පිනිස ක්‍රීඩා පිනිස නොවේ මේ ගන්න ආහාරය. අලංකාරයේ සැරසීම් පිනිස නොවේ මේ ගන්න ආහාරය. හිමස්ස කායස්ස තිතියා හුදෙක් මේ කයේ පැවැත්ම සඳහාය. බ්‍රහ්මචර්යා අනුග්‍රහය බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිසය. ඉති පුරාණංච වේදනං පුරාණ වේදනාවන් නැති කිරීම පිණිසය. නවංච වේදනං න උපාදේශාමි අලුත් වේදනාවන් උපදවී. යාත්‍රාච මේ භවිෂ්‍යති නිවැරදි පැවැත්මද වන්නේය. නිවැරදි බවද වන්නේය. පහසු විහරණයද වන්නේය. මේ ආදී අර්ථ මතු වෙනසේ කය දිහා බලන කෙනෙකුටයි කය පිළිබඳව ප්‍රතිවේක්ෂාවෙනුයි ආහාර පිළිබඳව ප්‍රතිවේක්ෂාව නිවැරදිව කරගන්න පුළුවන් වෙන්නේ. කය දිහා බලලයි ඒ ඇත්ත හඳුනා ගන්න වෙන්නේ. කයට ආහාර නොලැබුණොත් කයේ පැවැත්මක් නැහැ. කය පවතින්නේ ආහාරය නිසාමයි. ආහාරය නොලැබුණොත් ආහාර නැති තැන කයේ පැවැත්මක් නැහැ. කය පවතින ආහාර ඕන. ආහාර සමුදයෙන් රූප සමුදය. ආහාරය නිසාමයි කය පවතින්නේ. එනිසා ආහාරයෙන් මේ කය පවත්වන හැටි ආහාර නිසා කුමක්ද සිදුවෙන්නේ කියන කාරණාව පිළිබඳව ඒ ගිය සතියේ ටිකක් විස්තර කළා ආකාර දෙකකින්. නැවත වතාවක් ඒ ක්‍රම දෙකම කෙටියෙන් සිහිපත් කරනවා. අපි එතනදී පෙන්වුවා එකක් සම්මතික වශයෙන් ආහාරයේ පටික්කුල සංඥාව හැටියට ආහාරය දිහා බලන්න පුළුවන්. ඒකල මේ නුවණ නොයදුනොත් ආහාරය වළඳන තැන ලෝභ ද්වේෂ දෙකෙන් වෙන් වෙන්න පුළුවන් කමක් නැහැ කාටවත්. බත් පිනක් පාසා ලෝභ ද්වේෂ පහළ වෙනවමයි. ආශ්‍රවක්ෂය කරන්න කෙලෙස් සිඳින්න නිවන් දකින්න නම් මේ පරිහරණයේදී මේ ආශ්‍රව ක්ලේශයන් පිට නොදෙන්න ඕන. ඒ ආශ්‍රව ක්ලේශයන් මතු නොවෙන්න නම් මතු නොවන විදිහට
ඒ ආහාරය පරිහරණය කරන්න. ඒකදී අපි මතක් කළා පිටේපත් පතේ ඉඳලා ඒ බුදු පුදටත් සුසුබත් පත අත ස්පර්ශ කළ තැන ඉඳලා පිළිකුලටපත් වෙන හැටි බලන්න. කටට එනකොට මොනතරම් පිළිකුලකටපත් වුණාද? ආමාශයට යනකොට මොනතරම් පිළිකුලකටපත් වුණාද? ආමාශයෙන් පහළට යනකොට පිටිපසින් පිට වෙනකොට අර බුදු බුදට සුදුසු ආහාරය මොනතරම් පිළිකුලකටපත් වෙලාද? ඊළඟට ඒ අතරත උරාගත් දේ තුල හැදුනේ මොනවද? රත්තරන් විදී මුතුමැණික් වටිනා දෙයක්වත් හැදුනේ නැහැ. අසුබ වූ අසාර වූ දුකඳ වූ පිළිකුල් වූ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට මිදුළු අකුගඩුවක් මා දලබු පෙනහලු ලේසරව සෙම්සතු හටගත්තේ. මෙබඳු අසුබ කයක් මේ ආහාරය නිසා ගන්න ආහාරය නිසා වර්ධනය වෙන්නේ. අර බුදු බුදට සුසු ආහාරය තමයි කෙස් බවට පත් වෙලා තියෙන්නේ. බුදු බුදට සුදුසු ආහාරයම තමයි ලොම් බවට පත් වෙලා තියෙන්නේ. බුදු බුදට සුදුසු ආහාරය තමයි අසුබ වූ නිය බවට පත් වෙලා තියෙන්නේ. බුදු බුදට සුදුසු ආහාරය තමයි දත් බවට පත් වෙලා තියෙන්නේ. බුදු බුදට සුදුසු ආහාරය තමයි හැම මත්නහරයට ඇට මිදුලුවක් ගඩුවක් මාන් පැසුණු ආහාර අසුචි බවට පත් වෙනවා. මේ දෙතිස් කුණපයන් හැදුනේ මේ බුදු බුදට සුදුසු ආහාරයෙන්. ආහාරයේම පරිවර්තනයක්මයි. ඒ නිසා අපි බලන්න ඕන නිබඳු පවිත්‍ර වූ බත්පතක් මෙබඳු දෙතිස් කුණප වූ අසුචි ගොඩක් බවට කුණු ගොඩක් බවට පරිවර්තනය වෙන හැටි. ඊළඟට එසේ සකස් වෙන කය තුල හටගන්න ආදීනව චක්ඛු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ જીවහා රෝගෝ කාය රෝගෝ පීත රෝගෝ කන්න රෝගෝ මිත්‍ර රෝගෝ මේ ආදී වශයෙන් දහසක් රෝග පීඩාවන් ඇති වෙන්නේ මේ ආහාරයෙන් හදාගන්න මේ දෙතිස් කුණප තුල. හැදෙන්නේ අසුබ දේ හැදෙන තැන નિરાයාසයෙන් ලැබෙන දායාදයක් රෝග පීඩා වාත වේදනා කැක්ක මේ ජීවිතයේ දුක. ඊළඟට මේ ආහාරයෙන් යැපෙන ආයතන නිසා බාහිර අරමුණු ගැටිලා කර්ම ක්ලේශ ඇති වෙලා ඒ කර්ම හේතුයෙන් ප්‍රතිසන්දි විඥාණය තිරසන් ප්‍රේත අසුර නිරය ආදී මේ නොයෙක් උත්පත්ති ස්ථාන තුල පිහිටමින් නැවත නැවත සසර හැදෙනවා. මේ සිව්වපාය ආදී දුකතිය දක්වා ජාති ජරා මරණ දුක දක්වාම මේ ආහාර බඳුන දිහා බලාගෙන මේ ආහාරය මෙබඳු දුකකට පත් කරනවා නේද කියලා කෙනෙකුට බලන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ ආහාරය නිසා හැදෙන කෙස් ලොම් නිය දත් හම මස මේ ආදී දේවල් දිහා නුවණින් විමසා බලන්න පුළුවන්. මේ ආහාරය නිසා හැදෙන්නේ මොකක්ද? මොනවද හැදිලා තියෙන්නේ? කිස් හැදිලා. සත්වයේක්ද පුද්ගලයෙක්ද ආත්මයක්ද කිස්? මමද? නිය මමද මගේද? දත් මම මගේ කියලා ගන්න පුළුවන්ද? ටිකක් හොයලා බලනවා, විමසලා බලනවා. බාහිරේ අසුචි ගොඩක් දැක්කොත් ඒකට මම මගේ කියන්නේ නැහැ. තණ්හාවෙන් ආසාවෙන් ඒක වැළඳ ගන්න හිතෙන්නේ නැහැ. මුත්‍රා පිටක් දැක්කොත්
ආසාවෙන් සිප වළඳ ගන්න හිතෙන්නේ මම වගේ කියන්න බෑ. ලෝභ හිතක් පහළ වෙන්නේ. සෙම ගොඩක් දැක්කොත් අනේ ලස්සනයි කියලා අතට ගන්න හිතෙන්නේ. පිට කහ පාටට තියෙන පිට ගොඩක් දැක්කොත් ලස්සනයි සුබයි සැපයි කියලා දෑතට ගන්න හිතෙන්නේ. කබ කඳුළු සොටු දිය කෙල ගොඩක් ලස්සනයි සැපයි හොඳයි කියලා ගන්න හිතෙන්නේ. විසිරලා ගිය බඩවැල් ටිකක් මම මගේ කියලා අනේ ලස්සනයි කියලා දෑතට ගන්න හිතෙන්නේ. හදවත වකුගඩු අක්මා මේවා ගලවලා තිබුණොත් කාටවත් අතට අල්ලන්නවත් හිතෙන්නේ නැහැ, ස්පර්ශ කරන්න හිතෙන්නේ. ලේ ගොඩක් අතින් අල්ලන්න හිතෙන්නේ, ස්පර්ශ කරන්න හිතෙන්නේ අසුබයි. ඒ බඳු පිළිකුල් ටිකම නේද මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා අරගෙන තියෙන්නේ. නෝනා කියලා මහත්තයා කියලා දුව කියලා පුතා කියලා තුරුලට අරගෙන තියෙන්නේ. ඒ එපා කියන පිළිකුල් කියන අසුචි දෙයම නේද? අසුචි ගොඩටම නේද මම කියලා තියෙන්නේ. ඔය බලවමනයක් වෙච්ච වගේ වෙච්ච නොපැසුණු ආහාර ටිකටත් මම කියලා නේද? කෙලවලටත් මම කියලා නේද? සෙමත් මම කියලා නේද? මගේ කියලා නේද? සොටුත් මම මගේ කියලා නේද? පිටත් මම මගේ කියලා නේද? ලෙයත් මම මගේ කියලා නේද කියන්නේ? දහදියත් මම මගේ කියලා නේද කියන්නේ? මේ දෙයත් මම මගේ කියලා නේද කියන්නේ? මුත්‍රාත් මම මගේ නේද කියන්නේ? සඳ මිදුළු මම මගේ කියලා නේද කියන්නේ? බඩවැල මම මගේ කියලා නේද කියන්නේ? ආමාශය නේද මම මගේ කියලා කියන්නේ? අක්මා වකුගඩු නේද මම මගේ ආත්මය කියලා ගත්තේ? හදවත නේද මම මගේ කියලා අරගෙන තියෙන්නේ? හැම මස ඇටකටු නේද මම මගේ කියලා අරගෙන තියෙන්නේ? ඉහමුල නේද මම මගේ කියලා අරගෙන තියෙන්නේ? බලන්න මම මගේ කියලා ගන්න පුළුවන් එකක්වත් තියෙනවද? එකක්වත් මම මගේ ආත්මය කියලා ගන්න බැරි තැනක මම මගේ ආත්මය කියන අදහසක් ඉපදිලා නේද? ආහාරයෙන් හැදෙන දේවල් බලලා මේ හැදෙන දේවල් එකක්වත් මම මගේ ආත්මය වශයෙන් ගත නැහැ. අසුභාසාර දුගද පිළිකුල් දේ හිරිකිත දේ. එහෙත් නිබඳු හිරිකිත පිළිකුල් දෙයකට නේද මම මගේ ආත්මය කියලා අරගෙන තියෙන්නේ. සත්ව පුද්ගල භාවයෙන් අරගෙන මේ තුරුලට අරගලා තියෙන්නේ, ළඟට තුරුළු කරගෙන තියෙන්නේ. මේ අසාර අසුද්ධි දුකඳ පිළිකුල් දේ නේද? එහෙනම් මේ ඇත්ත ඇති සැටියෙන් නොදකින මෝඩකම අවිද්‍යාව නිසාම මේ සුභයි සපයි කියන පුද්ගල භාවයෙන් අදහසක් ඉපදිලා නේද? මේක ක්ලේශයක් නේද? කිලුටක් නේද? අවිද්‍යාව නිසා හටගත්ත කල්පන මෝඩ කල්පනාවක් නේද? ඇත්ත ඇති සැටියෙන් බලන කෙනෙකුට මේ කෙස් වලට මම මගේ ආත්මය කියලා හිතයි වෙයිද කියන්න වේවි. ඒක ආසාවෙන් දෝතට අරගෙන තුරුළු කරගන්න හිතේද? ලොම් ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් අනේ සපයි සුබයි කියලා දෑතට අරගෙන නාසයට කිට්ටු කරගන්න. නියපොතු දත් ටික සැබෑවට දැක්කොත් ඒකට මම මගේ කියලා ළඟට තුරුළු කරගන්න වේවි. හැම මාස නහර වැල් ටික ගලවලා දුන්නොත් මම මගේ කියලා දෑතට තුරුළු කරගනිවිද? ඇටකටු ටික බඩවැල් ටික අරගෙන දුන්නොත් හදවත අක්මාව ගලවලා ගත්තොත් වින් කරලා ගත්තොත් මේවා එකක්වත් මම මගේ ආත්මය කියලා තුරුළු කරගන්න දෑතට ගන්න පුළුවන් කෙනෙක් හිටියේද ලෝකෙ? එහෙනම් මෙබඳු අසුභාකාර දෙයක් නේද මම මගේ කියන අදහසින් අරගෙන තියෙන්නේ. තෘෂ්ණා දෘෂ්ටියෙන් අරගෙන තියෙන්නේ. එහෙනම් ඔන්න හොයා ගන්නවා මෙබඳු දුක් වූ අසුභ වූ අසාර වූ කය ඇත්ත ඇති සැටියෙන් නොදකපු නිසා මම මගේ ආත්මය කියන සත්පුද්ගල භාවයෙන් මේ කෙලෙසයක් අටගෙන මේක නේද දුකට හේතුව. දුක හොයා ගන්නවා, දුකට හේතු හොයා ගන්නවා. මේ හේතුව නිසා නේද නැවත නැවත දුක හටගන්නේ.
මේ කය මම මගේ ආත්මය කියලා බලන තාක්කල් මේ කය නිසා අනන්ත අප්‍රමාණ දුක් පීඩා විඳිනවනේ. මේ කය මම මගේ ආත්මය කියන අදහසින් මුදවගත්තොත් ඒ තෘෂ්ණා දෘෂ්ටියෙන් මිදුනොත් මේ කය නිසා එන උපදින දුක් උපදින්නෙම නෑ නේද? නැවත දුක් හටගන්නෙම නෑ නේද? නිරෝධය පිළිබඳව නුවණක් ලැබෙනවා. එහෙනම් මේ විදිහෙන් මේ කය ඇත්ත ඇති සැටියෙන් බලනකොට සමුදය දුරු වෙනවා, නිරෝධය සාත් වෙනවා, මගට වැඩෙනවා නේද කියන්නේ. සතර නුවණින් යුතුව ආහාරය මූලික කරගෙන කය දිහා බැලුවත් ඔබට පුළුවන්කම ලැබේවි ආශ්‍රවක්ෂය කරන නිවන් දොරක් ඒ තුලින් විවර කරගන්න. ඊළඟට තවත් ප්‍රතිවේක්ෂා කරන ක්‍රමයක් මම එදා කියලා දුන්නා. ඒක හුඟක් දෙනකොට අපැහැදිලි වුණා. සමහර දෙනකොට පැහැදිලි වෙලා තිබුණා. ධාතු වශයෙන් බලන ක්‍රමය. යථාපච්චයං පවත්තමානං ධාතුමත්මේ වේතං යදිතං භින්දපාත. මේ ආහාරයේ ධාතුවක් හැටියට බලන හැටි. අපි එදා නිදර්ශනයක් වශයෙන් අරගෙන පෙන්නවා. පොළොවේ තියෙන පස් මැටි ටිකක් වතුර ටිකක් එකතු වුණාම ඒකට කියනවා මැටි කියලා. දැන් පස් කියන අදහස නැති වුණා මැටි කියන අදහසක් උපන්නා. ඒකම අපි තවත් ආකෘතියකට හැදුවාම ගහ කියන අදහසක් උපන්නා. ඒකම ඒ මැටි පිළම ආපහු උලි කරලා තවත් ආකෘතියකට වෙනස් කළාම අපට හම්බ වුණ ඇතිලිය කියන අදහස. ඒ මැටි පිළම ආපහු උලි කරලා හැදුවාම වෙනත් විදියකට හාවි කියන අදහස. ඒ මැටි පිළ ආපහු උලි කරලා වෙනස් කළාම අපට හම්බ වුණ මිනිස්සෙක්. දැන් බලන්න හොඳින් නැවත වතාවක්. බොහොම ලේසියෙන් බොහොම පහසුවෙන් ධාතුව හඳුනාගෙන ආශ්‍රවක්ෂය කරන්න පුළුවන් ධර්මපරියායක් ධර්ම න්‍යායක් මේ තුල ගොඩනගෙනවා. දැන් අපි පස් ටිකට වතුර ටිකක් මිශ්‍ර වෙලා එනකොට පස් කියන නම අතුරුදන් වුණා, මැටි කියන නමක් ලැබුණා. හැබැයි නමක් ලැබුණාට එතන තිබුණේ පස්ම. දැන් ඊළඟට එක තව ආකෘතියකට වෙනස් වුණාම ඒකට අපි තව නමක් එකතු වුණා ගහක් කිය. දැන් ගහ මැටි වලට අයිතිද මැටි ගහට අයිතිද? මොකද කියන්නේ? මයි ඒකත් ටිකක් මෙහාට වෙනස් වුණාම අපිට හම්බුණානේ ඇතිලියක්. ඇතිලිය කියන්නේ මැටිද මැටි කියන්නේ ඇතිලියද? මොකද්ද කියන්නේ? ඈ? ඇතිලිය කියන්නේ මැටි. ඇතිලිය කියන්නේ මැටි නේද? කවුරුත් කියන්නේ එහෙමමද? මොකද්ද කියන්නේ? මැටි කියන්නේ එකක් හරි. හොඳයි. මෙන්න මේ දෙක වෙන් වෙච්ච නැති එක තමයි අපි මේ සතරේ තාම දුක් විඳින්නේ. මැටි ඇතිලියට හෝ ඇතිලිය මැටි වලට හෝ අයිති වුණා නම් අපිට ඔය මැටි පිට වෙනස් කරලා වෙනස් එකක් හදන්න පුළුවන්. ඇතිලිය මැටි නම් ඇතිලියෙන් පුළුවන් ද හාවෙක් හදන්න? ඇතිලියෙන් පුළුවන් ද හාවෙක් හදන්න? බෑ. ඇතිලියෙන් හාවෙක් හදන්න බෑ. දැන් හොඳට බලන්න ඇතිලිය කියන්නේ මොකක්ද මැටි කියන්නේ මොකක්ද?
ඕකට කියනවා රූපං අත්තතෝ සමනුපස්සති කියලා. රූපේම ආත්මයයි කියලා ගන්නවා කියන සක්කාය දෘෂ්ටි තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ මැටිත් ඇතිලියත් දෙකම එකයි කියන්නේ. රූපයත් ආත්මයත් දෙකම එකයි කියන්නේ. මැටිවල ඇතිලිය තියෙනවා කියලා කියනකොට රූපස්මින් වා අත්තාන රූපේහි ආත්මේහි මැටිවල ඇතිලිය. දැන් අපට තේරුනේ නැද්ද මේ ඇතිලිය කියන එක මැටිවලට අයිති එකක් නෙමෙයි. මේ ආකෘතිය වෙනස් වෙන්න අපි පනවගත්ත සම්මුතියක් කියන එක පේන්නේ නැද්ද? මේක අපි හිතේ උපදවා ගන්න නමක් බව. මේ මැටිවල කිසි වෙනසක් නැහැ, හැඩේ ආකෘතිය විතරයි වෙනස. මේ හැමතැනකම පස් කියන තැනත්, මැටි කියන තැනත්, ගහ කියපු තැනත්, ඇතිලිය කියපු තැනත්, හාව කියපු තැනත්, මිනිසයා කියපු තැනත් තිබුණේ පස්මයි. ඒක වෙනසක් නැහැ. වෙනසක් වුණා නම් වෙනසක් වුණේ ධාතුවේ නානත්වයක්. හැඩයේ වෙනසක් වුණා. හැඩය පස්පින්ද පිහිටුවි ආකාරය වෙනස් වුණා. ආකාරය වෙනස් වෙන්න සම්මුතිය පැනවීම වෙනස් වුණා. එතකොට මේකට දාපු නම මැටි වලට අයිති එකක්. ඒක අපි ළඟ උපදවාගත් එකක් නේ. රූපේට අයිති එකක්ද ඒක? රූපේට අයිති එකක් නෙවෙයි නම. නම අපි විසින් උපදවා ගන්න අදහසක්. දැන් මෙන්න මේ අදහසයි මේ රූපයයි දෙක වෙන් කරගත්තේ නැති එකේ වැරද්ද තමයි අපි සසරේ මේ තාම දුවන්නේ. දැන් හොඳට තේරුම් ගන්න බලන්න මේ හැම තැනකම මැටි පස් තිබුණේ. වෙනස් උනේ අපි උපදවාගත්ත අදහස විතරයි. එක තැනකට පස් කිව්වා, එක තැනකට මැටි කිව්වා, එක තැනකට ගහ කිව්වා, එක තැනකට ඇතිලිය කිව්වා, එක තැනකට ආවෙක් කිව්වා, එක තැනකට මිනිස්සු. එතකොට මේ හැම තැනකම තිබුණේ එකම ධාතුව, එකම මැටි. පස් පිඬ තමයි හැම තැනකම තිබුණේ. දැන් යම් විදියකින් ගහ මැටි වලට අයිති නම්, මැටි ගහට අයිති නම් අපිට මේ මැටි පිටින් ආපහු වෙන එකක් හදන්න බෑනේ. නේද? ඇතිලිය මැටි වලට අයිති නම්, මැටි ඇතිලියට අයිති නම් ආපහු අපිට හාවෙක් හදන්න බෑනේ. නේද? එහෙනම් අපි ඔන්න තේරුම් ගන්න මේ නම පනවපු එක මිනිහා කියලා, හාව කියලා, ඇතිලිය කියලා, ගහක් කියලා, මැටි කියලා, පස් කියලා පැනවීම අපිට අයිති එක. අපි සිතින් කරන එක. ඒක නාම ධර්මයක්. ඒකට අපි කියමුකෝ නම කියලාම. නම. රූපය මැටි. රූපේ සැබෑ ස්වභාවය මොකක්ද? හැම තැනකම මැටි. හැම තැනකම මැටි. වෙනස තිබුණේ නම් වල වෙනසක් තිබුණා. නම් වල වෙනස. එකම මැටි පිටට විවිධ නම් වලින් හැඳින්වලා තියෙනවා. එතකොට දැන් මැටි වලට නම අයිති නම් එකම මැටි ටිකට එක එක නම් පනවන්න පුළුවන්ද? බැහැ. එහෙනම් නමයි මැටි දෙකක්ද එකක්ද? දෙකක්. මේ දෙක දෙකක්. හැබැයි අපිට මේ වෙනකන් ඒක පෙනුන්නේ නැහැ. අපිට ගහ ගහමයි, ඇතිලිය ඇතිලියමයි, හාව හාවමයි, මිනිසයා මිනිසයාමයි කියන අදහස තමයි එළඹ සිටින්නේ, පෙනී සිටින්නේ. මෙන්න මෙතන තියෙනවා දුක්ඛ සමුදය දෙක එකතු වෙලා. දුක්ඛ සමුදය දෙක එකතු වෙලා තියෙනවා. මේ දෙක එකතු වෙලා තියෙන තාක්කල් නිරෝධයක් මාර්ගයක් දෙකම නැහැ. මේ දෙක වෙන් කරලා බලන එක තමයි මෙතනදී හඳුනා ගන්න ඕන. අර ආහාරය ගැන කියන්න කලින් මේක තේරුම් ගන්න. අපි හිතමු මෙහෙම, දැන් අපිට
මේ ඇතිලියමයි මේ හාවෙක්මයි කියලා අපි ඇඟිල්ල දික් කරලා පෙන්නනවනේ. මේ මේසෙමයි කියලා පෙන්නනවනේ. එතකොට එහෙම පෙන්නනකොට එතන තියනවාද මැටි අනේකක් නම අනේකක් කියලා දෙක වෙන් වෙලාද? දෙක එකක්ම වෙලා. දෙක එකක් හැටියටමයි අරගෙන තියෙන්නේ. එතකොට දැන් අපි හිතමු මෙහෙම. දැන් මෙතන තියෙනවා රූපය, මැටි කියන්නේ රූපය, හාවක් කියනවා ඇතිලිය කියන්නේ නම. නමත් රූපයත් දෙක එකතු වෙලා නාම රූපච්ඡ විඥාන. ඇතිලිය කියන දැන ගැනීමක් තියෙනවා. ඇතිලිය කියන දැන ගැනීම, හාව කියන දැන ගැනීම ඇතුලේ නමයි රූපයයි දෙක එකතු වෙච්ච නිසා. නමයි රූපයයි දෙක එකතු වුණේ ඇත්ත ඇති සැටියෙම එකතු කරන්න පුළුවන්ද? මෝඩකම අවිද්‍යාව නිසා එකතු වුණා. මැටි නමයි දෙක දෙකක්මයි. නමුත් මේ ඇත්ත නොදකින කම නිසා අපි හැමතිස්සෙම මේ දෙක එකට එකතු කරමු. එකතු කළාම ඔන්න අපිට හම්බ වෙනවා හාවෙක් හම්බ වෙනවා, ගහක් හම්බ වෙනවා, මිනිසෙක් හම්බ වෙනවා. ඇතිලිය කරුණාම බිඳුනහම ඊළඟට දුක වේදනාවක් එනවා. දැන් හොඳට බලන්න දුක ඇති වෙන්නේ මෙහිමයි, දුක නැති වෙන්නේ මෙහිමයි. මේ නමත් රූපයක් දෙක එකතු කරලා බලන තාක්කල් විඥාන, විඥානපත්ති නාම රූප, නාම රූපපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප, නාම රූපපත්‍ය සලආයතන, සලආයතනපත්‍ය පස්ස, ස්පර්ශය නිසා වේදනා, වේදනා නිසා තණ්හා, උපාදාන භව, ජාති ජරා මරණ, ශෝක පරිදේව, දුක් දුම්නස්, මේ දුකේ හට ගැනීම තියෙනවා. හොඳයි, මැටි ඇති තැන මෙබඳු අදහසක් උපදිනවා. මේ උපන්න අදහස මැටි වලට හෝ මැටි වලට අයිතිත් නෑ, මැටි අදහසට අයිතිත් නෑ. මේ දෙක දෙකක් කියලා වෙන් වුණොත් නාම රූප දෙක වෙන් වුණොත් ඇතිලියක්, නෑඳිලියක්, කලයක්, හාවෙක්, මුවෙක්, ගෝණෙක් කියන දැනගැනීමක් වෙයිද? එහෙනම් නාම රූප නිරුද්ධ වෙනකොටම විඥාන නිරෝධයි, විඥාන නිරෝධේ නාම රූප නිරෝධයි, සලආයතන නිරෝධයි, ස්පර්ශ වේදනා, තණ්හා උපාදාන භව ජාත ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී මේ සියලු දුක් කඳේ නිරෝධය තමයි. ඒ නිසා සියලු දුක් නිරුද්ධ කරන්න පුළුවන් තැනක් අපි මේ කියන්නේ. මේක හොඳට තේරුම් ගත්තොත් පස් තියෙන තැනට නම වෙනස් වුණා, මැටි කිව්වා. ඊළඟට තැනට එනකොට ගහ කිව්වා. ඒ මැටි පිටම තවත් විදිහකට වෙනස් වෙනකොට ඇතිලිය කියනවා. ඒ මැටි පිටම තව විදිහකට වෙනස් වෙනකොට හාවෙක් කියනවා. ඒ මැටි පිටම තව ටිකක් වෙනස් වෙනකොට මිනිසෙක් කියනවා. දැන් හොඳට හඳුරගන්න නමයි ධාතුවයි දෙක. දැන් නම මෙතනට එකතු නොකළොත් අපිට මෙතන හම්බ වෙන්නේ හුදු රූපස්කන්ධයක්. ස්කන්ධ මාත්‍රයක්. එහෙම නැත්නම් ධාතු මාත්‍රයක්. අපි කියමු පස් ටිකක්. මෙටි ටිකක් විතරයි හම්බ වෙන්නේ. නම ඉවත් කරගත්තොත්. මෙටි ටිකේ එතකොට වටිනාකමක් නැහැ, මේ හැම තැනකම තියෙන්නේ. එතකොට වටිනාකම තණ්හාව ගොඩ නැගුණේ මෙටි වලට නෙමෙයි. මේ සම්මතයත් එක්ක. එතකොට සම්මතය කියලා කියන්නේ පැනවීම කියලා කියන්නේ මේ සිතින් කරන දෙයක්, හිතේ උපදින නාම ධර්මයක් කියලක වෙන් කරගත්තාම ඒක රූපේට අයිති එකක් නොවේයි කියලා. රූපේ එතකොට තනි වෙනවා. නාම ධර්මයේ වටිනාකමක් ගොඩ නැගෙන්නේ නැහැ එතකොට.
දැන් මෙන්න මේ ආකාරයෙන් හොඳට තේරුම් ගන්න. එහෙනම් මෙතන තියෙන්නේ මොකක්ද? එතන ඇති වෙන නාම ධර්මයේ මොකක්ද? නම මොකක්ද? මේ දෙක එකක් බව හඳුන්වනවා. ඒ දැනුම ඇතුව මෙන්න මේ ටික අපි බලමු දැන්. ගහක් හැදෙන්න ස්වභාවික පරිසරයේ ගහක් වැලක් හැදෙන්න උවමනා කරනවා ඒ බීජය පීටවන්න පොළව ඕන වතුර ඕන අවුව සුළඟ ඕන මේ සතර ආධාර කරගෙන තමයි ගහවැල් ගස්වැල් වැඩෙන්නේ. එතකොට ගස්වැල් වැඩෙන්නේ අවුව වැස්ස සුළඟ පොළව ආධාර. අවුව වැස්ස සුළඟ පොළව කියලා කියනකොට එතන ඊට එහාට ගිහිල්ලා අපි කතා කළොත් මොකද ඒ ටිකට කියන්නේ තවත් තමයි. සතර මහා ධාතුව. එතකොට ඔන්න සතර මහා ධාතුව කියන්නේ ස්වභාවය ඒක රළු අවස්ථාවකට එනකොට අවුව වැස්ස සුළඟ පොළව. එතකොට දැන් ගහ කොළ වැඩෙන්නේ මොනවා ආධාර කරගෙනද? එතකොට ගහ කියලා කියන්නේ තව විදිහකින් කියනකොට සතර මහා ධාතු. ඒ සතර මහා ධාතුවෙන් අතු ඉති කොළ ගෙඩි මල් කඩාගෙන වෙන් කරගෙන අපි ආහාරයක් කියලා හදාගත්තාම ඒ ආහාරයක් කියලා හදාගත්ත දේ තුල තියෙන්නේ මොනවද? එතකොට ආහාරයක් කියලා ගත්ත තැන තියෙන සතර මහා ධාතුව. ඒ ආහාර හදාගන්න පෙර ගහේ තිබුණේ සතර මහා ධාතුව. ඒ ගහ කියන ධර්මතාවයක් හටගත්තේ සතර මහා ධාතුව පුරාගෙන. එතකොට මේ හැමතැනකම තිබුණේ සතර මහා ධාතුව තිබුණ හැබැයි නම වෙනස්. සතර මහා ධාතුව සත්වද පුද්ගලද ආත්මද? දැන් අතට එනකම්ම අතට ගත්ත පිඟානට එනකම්ම සතර මහා ධාතුව අනාත්මයි. ආත්ම නොවන සත්ව පුද්ගල නොවන අනාත්ම වූ ධාතුවක් තියෙනවා. දැන් මේ ටික කාලා ආත්මයක් හැදෙන්න පුළුවන්. සත්වයක් හැදෙන්න පුළුවන්ද? පුද්ගලයෙක් හැදෙන්න පුළුවන්ද? සත්වය හැදෙන්නේ නේද? ඔව් දැන් අපි පුළුවන් කියන තැන ඉන්න හින්දානේ මේ තරේ තාම යන්නේ. වැරදි නෑ හරි. දැන් බලන්න දැන් බත්පතට එනකම්ම තිබුණේ අනාත්ම වූ සතර මහා ධාතු. මෙතනින් මේ කටින් පහළට යනකොට මේ ආහාර සත්වයක් වේද? පුද්ගලයෙක් වේද? ආත්මයක්. දැන් මේ සතර මහා ධාතුව උරාගෙන මොනවද හැදෙන්නේ? දැන් පොළවේ තිබිච්ච බාහිර පරිසරයේ තිබිච්ච ධාතුව උරාගෙන ගහ හැදුනා. ගහේ මූලකේශීන්ගෙන් පොළවේ තියෙන ආහාර හොයාගත්තා. සුළඟෙන් අවුවෙන් වැස්ස ආධාර කරගෙන පොළවලින් හරිතප්‍රද නිෂ්පාදනය වෙලා ආහාර හොයාගෙන ගහ වැඩුණා. ධාතු වැඩුණා. දැන් මේ කටට ගත්ත තැන ඉඳලාම මොකද්ද වෙන්නේ? මේ කයෙත් අර ගහේ සිදුවීමම සිද්ධ වෙනවනේ. කේශ නාලිකා වලින් මේ කටට ගත්ත තැන ඉඳලාම මේ ආහාරය උරා ගන්න. බඩවැලේ කෙළවරට යනකම් උරා ගන්න. උරාගෙන හැදෙන්නේ මොනවද? කේස් ගස් හැදෙනවා. කොස් ගස් හැදෙනවා කියන්නේ ලොම් ගස් හැදෙනවා. මේවනේ හැදෙන්නේ. කේස් ලොම් නිය දත් අම්මත් නහත් මේවනේ හැදෙන්නේ දැන්. දැන් බලන්න මේ කේස් සත්වයේද පුද්ගලයෙක්ද? ලොම් සත්වයේද පුද්ගලයෙක්ද? එතකොට මේ ධාතුව නිසා හටගන්න එකක්වත් තියෙනවද සත්ව පුද්ගල කියලා ගන්න?
මේ පිඟානට එනකන් විතරක් නෙවෙයි දැන් මෙතනක් තියෙන ධාතුවම නෙවෙයිද? කෙස් කියන්නේ ධාතුව නෙවෙයිද? ලොම් කියන්නේ ධාතුව නෙවෙයිද? නිය දත් හම මස් කියන්නේ ධාතුව නෙවෙයිද? නහර ඇටකටු ඇට මිදුළු අකුගඩු අක්මා දලබු පෙනහලු කියන්නේ ධාතුව නෙවෙයිද? මේ හැම අවයවයක්ම බැලුවොත් ධාතුව. අර පොළොවේ ඉඳලා අර එක එක තැන් වලට පරිවර්තනය වෙලා ආවා වගේ මෙතනත් තියෙන්නෙම මේ ආහාරය නිසා තත්ත්වේ හටගත්තේ නේ. මේ අනාත්ම වූ ධාතුව තවත් ධාතුවක්මයි හැදුවේ ධාතුවක් බවටමයි පරිවර්තනය වුනේ. එතකොට මේ කය කියලා කියන්නේ මේකෙත් තියෙන මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ. පත්තිගානෙත් තිබුණේ ඒවා ආහාරයි කියපු තැන තිබුණෙත් ඒක ගහකොළ වැල් මල් වල තිබුණෙත් ඒක අර බාහිර පරිසරයේ තිබුණෙත් මේ හැම තැනකම තිබුණේ ධාතු. එතකොට ඒ ස්වභාවයක් වූ ධාතුවට එක තැනකදී අපි යවුව වැස්ස සුළඟ පොළව කිව්වා. ඒකම තව තැනකට රාශි වුණාම ගහක් කිව්වා, වැල් කිව්වා, මල් කිව්වා, කොළ කිව්වා. ඒකම තව තැනකට ආවහම අපි ආහාර කිව්වා. තව තැනකට ආවහම මං කියනවා. දැන් මේ නම හැම තැනකම වෙනස් වුණාට අර මැටි පිට වගේ හැම තැනකම තියෙන්නේ ධාතුව කියලා දැක්කොත් බලන්න පුරුදු කළොත් වුණොත් මම කියන්නේ මොකද්ද කියන අදහස ඉබේම තේරෙන්නේ නැහැ. එහෙනම් මේ බඳු ධාතුවක් ඇති තැන ධාතුවේ හැටියට නොදන්නාකම මත මේ අවිද්‍යාව නිසාම මම මගේ ආත්මය කියලා මේ ධාතුවට කියනවා. දැන් ධාතුව විශ්ව සාධාරණ වෙලා පේනවා. මෙතනක් තියෙන අතනක් තියෙන බාහිරේ ආධ්‍යාත්මෙත්. ඉති අජ්ජත්තං වා බහිද්ධාවා අජ්ජත් බහිද්ධාවා මේ දෙකේම තියෙන්නේ. අත්තේමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු. මේ කායේ පඨවි ධාතුව ඇත ආපෝ ධාතුව ඇත තේජෝ ධාතුව ඇත වායෝ ධාතුව ඇත කියලා දකිනවා. එතකොට ධාතුව හැටියට දකිනකොට ඉබේම පේනවා සමුදය. එහෙනම් මේ බඳු ධාතුවක් ඇති තැන මම මගේ ආත්මය කියන අදහසක් නේද තියෙන්නේ? සිතින් උපදවාගත් අර මෙටි ඇති තැන එක එක නම් පනව ගත්තා වගේ පැනවීමක් නේද තියෙන්නේ? සිතින්ම උපදවාගත්ත ක්ලේශයක් නේද මම මගේ ආත්මය. මේ තෘෂ්ණා දෘෂ්ටියෙන් මේ ධාතුව ආත්ම කොට ඇසුරු කරන නිසා මේ රූපේ සිදුවෙන විපරිණාමය ස්වභාවික වූ දුක්ඛ ලක්ෂණ වලට උරුමකාරය අයිතිකාරය වෙලා පැත්තක තියෙන දෙයක් කොහෙද යන නයොඩොක් විදාගෙන කනවා. ඒ වගේ මේ පැත්තකට තියෙන යන දුකක් ස්වභාවයෙන්ම විපරිණාමයේ දුකටපත් වෙන රූපයක් මම මගේ කියලා අරගෙන තෘෂ්ණා දෘෂ්ටියෙන් අල්ලගෙන ස්වභාවයෙන් පිරෙන ලෙඩ වෙන මේ කය මම කියලා අරගෙන දැන් ලෙඩ වෙන්නේ කවුද? මම. දිරන්නේ කවුද? මැරෙන්නේ කවුද? ඉතින් දැන් ධාතුව හැටියට දැක්කොත් දුක හැටියට දැක්කොත් මම මගේ කියන අදහස ක්ලේශයක් නම් දැන් රූපේද වැරද්ද තියෙන්නේ. දුකෙන් මිදෙන්න තියෙන්නේ කොතනින්ද? ඉතින් ක්ලේශයයි දුරු කරගන්න තියෙන්නේ. එහෙනම් දුකට හේතුව සමුදය අපට හම්බ වෙනවා මෙන්න ක්ලේශය. තෘෂ්ණා දෘෂ්ටි මාන මම මගේ ආත්මය කියලා ගත්ත අදහස කෙලෙස්ය දුරු කරගන්න. දැන් කෙලෙස්ය දුරු කරන්න කියලා මොකද්ද කරන්නේ? කෙලෙස්ය යෙදෙන්නේ ධාතුව හැටියට නොදකින්න තැන.
අසුභේ අසුභේ හැටියට නොදකින තැන රූපේ මම මගේ ආත්මය කියලා අදහස එළඹ සිටිනවා. දැන් අපි නොනවතීම රූපේ ඇති සැටීම බැලුවොත් දුක දුක හැටියට දකිනකොට ධාතුව ධාතුව හැටියට දකිනකොට ධාතුව මම මගේ කියන වේද? වෙන්නේ නැහැ. ධාතුව හැටියට දකිනකොට මෙතනක් තියෙන ධාතුව, බත්පතේ තියෙන ධාතුව, ගහකොළ වැල් වලක් තියෙන ධාතුව, ස්වභාවික පරිසරයේ හැම තැනකම තියෙන ධාතුව. එනම් මේ ඔක්කොම මම වෙන්න ඕන, මගේ වෙන්න ඕන, මගේ ආත්මය වෙන්න ඕන. එහෙනම් එයා දකිනවා පොදුවේ ලෝකයේ තුලම පවතින ධර්මතාවය මේ ධාතුව හැටියට නොදන්නා විද්‍යාව නිසා මොකද සංඛාරයක් හටගන්නේ. ඒ නිසා විඥාන නාම රූප සලආයතන ආදී දුක හට ගන්නවා. මේ දුක දකිනවා. මේ ධාතුව හැටියට දකිනකොට මේ වැරදි සංඛාරය දුරු වෙලා විද්‍යාව දුරු වීමෙන් සංඛාර නිරෝධ වෙනවා. සංඛාර නිරෝධයෙන් විඥාන නාම රූප සලආයතන මේ දුක නිරුද්ධ වෙනවා නේද කියන්නේ. දහම් හොඳටම දකිනවා. දුක්ඛ නිරෝධය දකිනවා. මේ අනුව නැවත නැවතත් මෙන්න මේ ගන්න ආහාර පිළ ආහාරය හදලා දෙන්නේ මොනවද කියලා ධාතුවක් හැටියට බලන්නත් පුළුවන්. අර ඉස්සෙල්ලා අපි අසුබ වශයෙන් දුක් වශයෙන් බැලුවා. එතන වෙන වෙනම බැලුවා අපි සත්පුද්ගල ඉන්නවද කියලා. එතන හම්බ වුණෙත් නෑ, දෘෂ්ටියක් බව හමු වුණා. මේ ආකාරයෙන් ධාතුව හැටියට බලනකොටත් මොන අපිට පුළුවන්කම තියෙනවා. දැන් විමසලා බලන්න ඕන අර නිදර්ශනයේදී ගත්ත ටික. මැටි ටික ඇතිලියද ඇතිලිය මැටිද? දැන් අපිට හම්බ වුණා මැටි ඇති තැන ඇතිලිය කියන අදහසක් කියලා. එහෙනම් මේ බඳු ධාතුව ඇති තැන මම කියන මගේ කියන අදහසක් නෙවෙයි. දැන් මැටි හැටියට හඳුනා ගන්න බැරි වෙච්ච තැන, ධාතුව හැටියට බැරි වෙච්ච තැන අපිට මැටි ඇතිලියක් දෙකම එකක්ම වෙලා පෙනුණා. දෙක එකක්ම වෙලා පෙනුණා. නාම රූප ප්‍රත්‍ය වුණා. ඒ නිසා ආයතන උපන්න ස්පර්ශ වේදනා සංඥා චේතනා අර කර්ම ක්ලේශ දක්වාම ජරා මරණ දක්වාම දුක ඇදුණා. මේ දෙක වෙන් වෙනකොටම දුක වෙන් වෙන බව පෙනුණා. එහෙනම් මේ ධාතුව වෙන් වෙනකොට සත්පුද්ගලාත්ම කියන මම මගේ ආත්මය කියන අදහස වෙන් වෙනකොට පැවැත්මක් නෑ. මේ දෙක එකතු වෙච්ච තැන තමයි පවතින්නේ. නලක පාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපමාවක්. බටමිටි දෙකක් එකට එකතු කළොත් මෙහෙම හේතු කරලා තියන්න පුළුවන්. එකක් වැටුණොත් අනිත් එකක් වැටෙනවා. එහෙනම් මේ නාම රූප දෙක එකතු වෙන තාක්කල් මේ පැවැත්ම තියෙන්නේ. අපි තේරුම් ගත්තොත් නමයි රූපයයි දෙකේ වෙනස. මේ දෙක දෙකක් බව, මේ දෙක එකට අයිති කරන්න බැරි බව තේරුම් ගත්ත තැනම මේ සියලු දුකේ ගෙවීම වෙනවා. ඒ නිසා අපි ආහාරය ගන්නකොට අර අසුබ වශයෙන් වගේ බලන්නත් පුළුවන්, මේ ධාතු වශයෙන් බලන්නත් පුළුවන්. කය දිහා බලනකොට එතකොට මෙන්න මේ ධහම පවත්වාගෙන යන්න, මේ භ්‍රමචර්යාවේ පවත්වාගෙන යන්න මේ බඩගිනි දුකත් එක්ක බෑ. මේ තියෙන දුක් වේදනා නැති කරගන්න ඕන. එතකොට ආහාරයේ වළඳාවි. හැබැයි තණ්හාවෙන් නම් නෙවෙයි, මේ ධම්මග වඩාගෙන යන්න අවශ්‍ය ප්‍රමාණය. තියෙන දුක නැති කරගෙන අලුත් දුකක් ඇති කරගන්න කන්නේ නෑ. දැන් අපි බඩගින්නට කාලා ඊළඟට කාලා වැඩි කියන කොසල් රජුරුව වගේ. එහෙම කන්නේ නෑ. එතකොට ප්‍රමාණයට අනවජ්‍යතාච නිවැරදි භාවයක් තියෙන පාසු විහරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට පනවන්නේ බත් ආනි වළඳලා වතුරත් බිව්වට පස්සේ තව බත් බිඳු 4ක් 5ක් වළඳන් බඩේ. එහෙමනම් තමයි භෝජනම් හිච මත්තන් මෝ භෝජනේ මාත්‍රාව දැනගත්තා වෙන්නේ. ඉතින් මේ විදිහෙන් ආහාරය පිළිබඳව වළඳන වෙලාවේ කය මෙබඳු ආකාරයෙන් ඇසුරු කරනකොට අපට වැඩෙන්නේ සීලය. කායානුපස්සනාව අයිති වෙන්නේ සීලයට, සීලස්කන්ධයට.
වේදනානුපස්සනා චිත්තානුපස්සනා දෙක අයිති වෙනවා සමාධි ස්කන්ධයට. ධම්මානුපස්සනාව අයිති වෙන්නේ ප්‍රඥා ස්කන්ධයට. ස්කන්ධ වශයෙන් ගත්තා. මේකට හොඳ නිදර්ශනයක් තියෙනවා සරියුත් හාමුදුරුවන්ගේ චරිතේ. සරියුත් හාමුදුරුවන්ට දවසක් පුංචි හාමුදුරු කෙනෙක් ශ්‍රාමණීය හාමුදුරු කෙනෙක් චෝදනාවක් කළා. සරියුත් හාමුදුරුවන්ගේ සිවුරු කොටක් ඇඟේ හැපුණා කියලා. මහා බරපතල චෝදනාවක් කළා සරියුත් හාමුදුරුවෝ. සරියුත් හාමුදුරුවෝ අග්‍ර ශ්‍රාවක වුණාට තාම සිවුරු පොරව ගන්නත් බෑ. මේ අනුන්ගේ ඇඟේ සිවුරු අපගෙන යනවා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට මේ පැමිණිල්ල ගියා. බුදුරජාණන් වහන්සේ දිව්වන පිරිස ඉදිරියේම මේ පැමිණිල්ල විභාග කළා. අග්‍ර ශ්‍රාවක කියලා නිදහසක් නැහැ. බොහොම සාධාරණයි. පැමිණිල්ලක් ආවොත් සිව් පිරිස ඉදිරියේ විභාග කරනවා. බුද්ධ රාජ්‍යනේ. සරියුත් හාමුදුරුවෝ හරිසිංහනාදයක් කළා. බුදුරජාණන් වහන්සේ ඇත්තද සාරිපුත්තේ මේ කරන චෝදනාව කියලා විමසපු වෙලාවේදී උන්වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ යෞවනයේ හෝ යෞවනියක් 16 අවුරුදු වයසේ යෞවනයේ හෝ යෞවනියක් නාලා සුවඳ ගල්වලා ලස්සනට ඇඳුම් පැළඳුම් ඇඳලා පැළඳලා ඉන්න වෙලාවේ ඒ බඳු කෙනෙක්ගේ කරේ කුණු වෙච්ච බලුකුණක් හෝ ගැරඬිකුණක් හෝ එල්ලුවොත් ඒ අයට ඒක කොච්චර පිළිකුලක් වේවිද? ස්වාමීනි මම මේ කය පරිහරණය කරන්නේ බඳු පිළිකුල. හැම මොහොතක මම මේ කය පරිහරණය කරන්නේ බඳු හැම ඇඟීමකින්. අර යෞවනයේකුගේ කරේ නාලා පිරිසුදු වෙලා සුවඳ ගල්වලා ඉන්න වෙලාවේ කුණු වෙච්ච ගැරඬිකුණක් බලුකුණක් එල්ලුවොත් කොච්චර පිළිකුල්ද? ඒ බඳු පිළිකුලකින් මම මේ කය පරිහරණය කරන්නේ කියලා උන්වහන්සේ සරියුත්හාර බුදුහාමුදුරු ඉදිරියේ සියල්ල දකින බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රකාශ කළා. මේ ප්‍රකාශනය කියවෙනකොටම අර බික්කුව වේවුලන්න ගත්තා. උන්වහන්සේට දරා ගන්න බැරි වුණා මේ සරියුත්හාමුදුරුවන්ගේ සිංහනාදේ. අන්න උන්වහන්සේලා කය දිහා බලලා තියෙන මේ බඳු ආකාරය. ඒ බඳු ආකාරයකින් බලනකොට කිසිම විදිහකින් මේ කයින් වරදක් තව කෙනෙකුට වෙන්න විදිහක් නැහැ. එතකොට උන්වහන්සේලා පිළිකුල් දේ පරිහරණය කරන්නේ බොහොම ප්‍රවේශමෙන්. දැන් අපි හිතන්න මෙහෙම මොනවා හරි දුකද අපට දැනෙනවා. අපි දැන් මේ දුකඳ කොහේද කියලා හොයාගන්න ඕන වුණාම අපි පරිස්සමෙන් අඩිය තියන්නේ ගෑවි කියලා. එමුවත් ටිකක් උස්සලා අල්ලගෙන බොහොම ප්‍රවේශමෙන් අඩිය තියන්නේ මේ ඇඟේ තවරේ කියලා. එතකොට යම් කෙනෙකු මෙන්න මේ වගේ මේ කය දකිනවා නම් මේ කයේ ඉරියව්වක්වත් තව කෙනෙකුට අහිත පිණිස පවතින්නේ නැහැ. ඒ තරම් ප්‍රවේශමෙන් මේ කය පරිහරණය වෙනවා. ඒ නිසායි පටිසේවනා පහතබ්බා ප්‍රතිවේක්ෂාවේදී මේ කය ගැන සැලකිලිමත් වෙනකොට ආහාරයේ පිළිබඳව රස තණ්හාමේ ක්‍රීඩා පිණිස මදේ පිණිස අලංකාරයේ පිණිස සැරසිලි පිණිස මේ ආහාර වළඳන්නේ නැහැ. ශරීරය ලස්සන කරන්න ශක්තිමත් කරන්න ආහාර වළඳන්නේ පුත්‍ර මාංශ උපමාවෙන් කිසිදු තණ්හාවක් නැතුව යන්තම් මේ කය පවත්වා ගැනීම සඳහාම හිමස්ස කායස්ස තිතිය මේ කයේ හුදෙක් මේ කයේ පැවැත්ම සඳහා යාපනාය යැපීමේ පමණට භ්‍රමචර්යාවට අනුග්‍රහ පිණිස බඩගිනි වේදනා නැති කර ගැනීම පිණිස පැරණි වේදනා නැති වෙන්න අලුත් වේදනා ඇති නොවෙන්න නිවැරදි භාවයේද පහසු විහරණයද ඇති වෙන විදිහෙන් බත්පත් පරිහරණය කළාවි මේ විදිහෙන් කය දකින්න කෙනා. ඉතින් අපි පුරුදු කරන්නට ඕන මේ අසුබ වශයෙන් හෝ බත්පත් දිහා බලන්න. එහෙම නැත්නම් ධාතුවක් හැටියට බලන්න. ඒ වගේමයි සේනාසන ආවාස නිවාසත් අර විදිහමයි
පටිසංඛායෝ නිසෝතේනාසනං පටිසේවති සීතත් පටිඝාතාය උන්නත් පටිඝාතාය ධම්මතිවාතා තපදිරින් ගත සම්පත්තානං පටිඝාතාය යාව දේවතු පරිස්සේ විනෝදනං පටිසල්ලානාරාමත්තං සීතලෙන් උස්නේන් මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් අවුසුලන් වලින් වාපිත් වලින් සර්පාදීන්ගෙන් අනතුරු වළක්වාලීම පිණිසත් උතු පරිස්සේ විනෝදනං ඍතු විපර්යාසයන් නිසා පීඩා වළක්වා ගැනීම පිණිසත් විනෝදනං භ්‍රමචර්යාවට වීර්ය වැඩි වීම පිණිසත් පටිසල්ලානාරාමත්තං ධ්‍යාන සමාපත්තීන්ට සමවැදීමට උපකාර පිණිසත් මේ ආවාස නිවාසයේ හැදුර පොත්තේ පරිහරණය කරන මේ නුවණ එළඹ සිටින්නට ඕනේ. එළඹ සිටින්න නම් අපි බලන්න ඕන අර කය පිළිබඳව. මේ කය වෙහි විලං වලට අසු නොවෙන්න නොදී, පින්නට හසු වෙන්න නොදී, වාතයට හසු නොවෙන්න නොදී, නැසි මදුරුවන්ට හසු වෙන්න නොදී රකින්න ඕන එක. යමක් ප්‍රවේශමෙන් රකින්න ඕන නම් ඒක දුර්වල දෙයක්. අසරණ දෙයක්. කයෙහි ඒ අන්ත අසරණ භාවයේ දුක් සහිත බව මේ පුංචි දෙයකින් පවා මහා දුකකට පීඩාවකට පත් වෙන බව විපරිණාමයට පත් වෙන බව දකින්නේ. මේ දුබල කය පේන පින්දූපමං රූපං කුම්භූපමං කායමිමං විදිත්වා කුමල් කරුවා තනූ වළඳ දිදි ළමයි අවසන්නේ. පෙන පිළේ කිසි හරයක් නැහැ. රූපයේ පෙන පිටක් වගේ නැටි වළඳක් වගේ. ඉතින් ඒ බඳු කය බොහොම පරිස්සමින් රකින්න. මේක ලස්සන කරන්න උදඟු වෙන්න මානෙයට පත් වෙන්න නෙමෙයි මේ ආවාසය. දුබල දී රැක ගැනීම. අවබෝධයෙන් නුවණින් ආවාස නිවාස පරිහරණය කරනකොට ඒ පිළිබඳව තණ්හා මාන කෙලෙස් උපදින්න ඉඩක් නැහැ. මේත් හේත් ගිලම්පස ටික පරිහරණය කරනකොට මේ ලෙඩ වෙච්ච තියෙන දුක් වේදනාවන් නැති කර ගැනීම පිණිස නිරෝගී බව රැක ගැනීම පිණිසයි මේ හේත් පරිහරණය කරන්නේ. වතුර පැන් ටික ගිලම්පස ටික වළඳන්නේ. එතකොට මේ ටික නොලැබුණොත්, වතුර ටික නැති වුණොත්, ගිලම්පස ටික නැති වුණොත්, හේත් ටික නැති වුණොත් මේ කය මහා දුකකටපත් වෙනවා. මරණය හෝ මරණයාසන්න දුකකටපත් වෙනවා. මගේ ආත්මය මේ බඳු දෙයටත් නැතත් රකින්න පුළුවන් නේද? මගේ ආත්මය නොවන නිසාම මේ උපකාරක ධර්මයන්ගෙන් මේක රැක ගන්න ඕන කියන නුවණ ඇතුව මේවා පරිහරණය කරනකොට අනාත්ම සංඥාවක පිහිටා මේ සිව්පසේ පරිහරණය කරන්න ඕන කියන එකයි මේ ධර්ම තුල සබ්බාස සූත්‍රයේදී ප්‍රතිවේක්ෂා වශයෙන් ප්‍රජානන වහන්සේ අපට දේශනා කරන්නේ. ඉතින් මේ ආකාරයෙන් දුක හැටියට දකිනවා, සමුදය හඳුනා ගන්නවා, නිරෝධයේ මාර්ගයේ සතර නුවණ ඇතිව මේ සිව්පසේ පරිහරණය කරනකොට අන්න රාතියදා කතා කළ පෙර කතා කළ දර්ශනයෙන් යුක්තයි. දර්ශනයෙන් යුක්තව මේ සිව්පසේ පරිහරණය කරන කෙනාට ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවෙන් නුවණින් යුක්ත බැවින් යා දම්පිලේවුවත් ඔහුට පුළුවන්කම තියෙනවා ආශ්‍රවක්ෂයකට ලබන රහත් ඵලයේ ලබන්නට. අර අපි එදා මතක් කරලා දුන්න භාගිනී අංගරක්ෂිත හාමුදුරුවන්ට වගේ උන්වහන්සේ දම්පිලේදී රහත් උනේ පාත්‍රය අතේ තියාගෙන මේ පරිහරණ සිව්පස පරිහරණය ප්‍රතිවේක්ෂාව නුවණින් කරලා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ ක්‍රියාවෙන් ක්‍රම අනුගමනය කරලා ප්‍රතිවේක්ෂාව අඩුතරමින් සිල්පව සමාදන් වූ දවසකදීවත් මේ කැමැති ආකාරයෙන් ආහාරයේ පිළිබඳව සිව්පසයේ පිළිබඳව නුවණින් ප්‍රතිවේක්ෂා කොට බලා ඒ තුලින් ආශ්‍රවක්ෂය කොට ලබන උතුම් නිර්වාණ අවබෝධය වහවහාම ඔබ හැම දිනාටම ලැබේවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං
ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං සතං වනේසු බ්‍රහ්ම රාජවරු දිව්‍ය රාජවරු ඇතුළු සියලු දේව මණ්ඩලයටත් පින්වත්පත් වේවා දිවයිසු වැඩි දියුණු වේවා පතන බෝධීන් නිවෙනින් සංසුත්වා හැම දිනා නමින් නැසීමේ පරලෝකියා වූද මේ ස්ථානයෙන් සංඝ පරපුරෙන් පින්බලාපොරොත්තු වන්නා වූද අපි හැම දිනා ගිය මෞපිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දුවා දරුවන් ආදී උපකාරක වස්තාරික හැම දිනාටත් මේ පින්වත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා සපවත් වේවා නදාති සාදු කියලා. තම තමන්ටත් හැදු වැඩ ගුරු දෙමාපිය දුවා දරුවන් ආදී පවුල් වල කෑම සියලු දෙනාටත් ඉතින් බලයෙන් කුසල බලයෙන් පුණ්‍යයන් වේවා. සපත ශාන්තිය සාධනසන සිරින් දුක් නිරෝධ සම්පත්තිය චිරදී සිද්ධ වේවා. වදුරු බාධක මග හැරේවා දුර්ජන සිරින් දේවා සත්පුරුෂ ඇතුළු මැද සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබන අමා නිවන් සුව කල්වේවා හැම දිනාටම ලැබේවා කියලා. අභිවාදන සීලෙක්ඛ නිච්ඡං මුද්ධාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සංවලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti වෙච්ච අතෝ නිබ්බාන සම්පatti විනාති සම්පති